අපි කලින් සතියේ කතා කරලා ඉවර කරා DNA ප්‍රතිවලිත වීම. DNA වලින් කොහොමද තව පිටපත් හදාගන්නේ කියන එක. එතකොට අපි එතෙන්දි කතා කර කාරණයක් තමයි සාරසම් පිටපත් සෑදීමේ හැකියාව. ඒ වගේම අපි කතා කරා තව කෙනෙක් ගැන DNA polymerase ගැන කතා කරා. DNA polymerase වලට වැඩ තුනක් පුළුවන් කියලා කිව්වා. නියුක්ලියෝටයිඩ් එකතු කරන්න, නැත්නම් බහු අවයවීකරණය, ඒ වගේම 3-5 දිශාවට බයිස් නියුක්ලියස් ඇක්ටිවිටි බයිස් නියුක්ලියස් ක්‍රියාව හරිද කරන්න පුළුවන් කියලා. ඒ වගේම තව පුළුවන් කිව්වා proof reading ability එකක් තියෙනවා. එහෙම නැත්නම් කියනවා සෝදුපත් කිරීමේ හැකියාව. ඔය ටික කතා කරන්නේ. හැබැයි ඔය කොනවා තිබ්බා අපි කිව්වේ 10 භස්ම 10න් 10කට එකක් විතර නේ එකක් විතර දෝෂයක් එන්න පුළුවන් කියලා කිව්වනේ. ඔය විදිහේ දැන් DNA අණුවක් හදාගෙන DNA ප්‍රතිවේදනය සිද්ධ වෙද්දී කිසිදු බාහිර බලපෑමකින් තොරව ඇතැම් ස්ථානවල යම් දෝෂ හට ගන්න පුළුවන්. DNA polymerase අපි කොච්චරම විශ්වාස කළත් ඒකට වරදින්න පුළුවන්. එතකොට මිලියනෙන් නෙමෙයි 10ක 10 වැඩි කිරි 10න් එකකට හරි දෝෂයක් එන්න පුළුවන්. මෙහෙම දෝෂයක් ආවට පස්සේ අපේ දේහයේ සෛලවල තියෙනවා පිළිසකර කිරීමේ යාන්ත්‍රණයක්. අපි ඒකට කියන රෙපෙයාරින් මෙකැනිසම් එකක් තියෙනවා. ඒකෙදි කරන්නේ අර DNA polymerase වලින් කරගන්න බැරි වුණ සෝදුපත් කිරීමේ ක්‍රියාවලිය වෙනත් එන්සයිම් භාවිතේ නිවැරදි කිරීම. දැන් මෙහෙම එකක් උදාහරණයක් දැන් මට ටිකක් මතක් වෙච්චා. දැන් අපි පේපර්ස් එහෙම හදාදී දැන් මම පේපරේ හදලා යවනවා ටයිප්ස් එක. ඒකට හදලා යවුවන් පස්සේ මම ප්‍රූෆ් රීඩ් කරනවා. මම සෝදුපත් කියවනවා. ආයි. ඊට පස්සේ එහෙම කරලා හදලා ඉවරයි. හරිද? ඊට පස්සේ දැන් මම කායිමත් අපේ තව බලන කට්ටිය ඉන්න පේපරේ චෙක් කරන්නයි. ඒකට එයාට යවුවන් පස්සේ මට අහුන් නැති වැරදි තව තියෙනවා. ඒත් එයාලත් ඒක ආයෙ බලන්න. එතකොට කොහොම දැන් මට අහුවෙන්නේ මම DNA polymerase නම් මම පළවෙනි සැරේ මට පුළුවන් උපරිමය කළා මම යවන්න. හැබැයි මම හිතන් ඉන්නවා හරියට කළා කියලා. නමුත් මට අහුන් නැති එකක් දෙකක් තියෙනවා. එතකොට ඒ වගේ මේකෙදිත් වෙන්නේ මම නැත්තම් DNA polymerase proof read කරනවා නැත්තම් සෝදුපත් කියවනවා නැවත සකස් කිරීම කරනවා භස්ම වර්දීවාව හැබැයි ඒකෙනුත් බැරි වෙන ඒවා අර කියන රෙපෙයාර් කිරීම වලින් නැත්තම් පිළිසකර කිරීම මගින් හරිගස්ස. එහෙම නැත්තම් මොකද වෙන්නේ? සෛලවල තියෙන DNA ක්‍රමයෙන් වෙනස් වීමකට ලක් වෙලා විකෘති වෙලා දූහිතෘන්ට යන ඒ වගේ එහෙම නැත්නම් ජන්මාණු වලට ගිහිල්ලා ජන්මාණු හරහා වෙනත් අහිතකර ප්‍රභේදන තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙනස් වෙලා දෛහික සෛලවල ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා අසාමාන්‍ය සෛල ගොනු වගේ දේවල් අපි කියන මැලිග්නන්සි කන්ඩිෂන් එකට යනවා කියලා. ඒ කියන්නේ සෝපද්‍රව තත්ත්වයකට යනවා කියලා. සෝපද්‍රව තත්ත්වයකට යන්න හේතු වෙන නැත්නම් මැලිග්නන් තත්ත්වයකට යන්න මේ කියන ආකාරයේ DNA වල යම් වෙනස් වීම් සිද්ධ වෙලා ඒවා
පිළිසකර කිරීමට ලක් නොකර තිබ්බොත් ඒ වගේ වෙන්න පුළුවන්. ජන්මානුවල මේ ආකාරයෙන් වැරද්දක් සිද්ධ වුණොත් ඒවා ඊළඟ පරම්පරාවට ගමන් කරලා ඒකේ අහිතකර තත්ත්වයන් නැති වෙන්නත් පුළුවන්. හරිද? එතකොට දැන් මේ නිසා සෛලවල මේ කියන සෝතුපත් කිරීමේ ක්‍රියාවලිය නිවෙතු සිද්ධ වෙනවා. එහෙම යම් අවස්ථාවක සිද්ධ කරගන්න බැරි නම් දැන් අපි හිතමු සෛලයක DNA ටික ප්‍රතිවර්ත වෙලා හදාගෙන තියෙනවා. සෛල චක්‍රයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි සෛල චක්‍රය ක්‍රියාත්මක කළා දැන් දූහිතෘ සෛල හැදිලා තියෙනවා. දූහිතෘ සෛල හැදුනට අපි ගත්තොත් දැන් දූහිතෘ සෛල දෛහික සෛලයකින් දෙකක් හැදෙනවා කියලා. ඕනෙන් එහෙම නෙවෙයි. ඒ හැදෙන එකක එයාගේ DNA එහෙම ටිකක් වෙනස්. ටිකක් විකෘති වෙලා එතකොට අර රිපෙයාර් කරලවත් කොට දාන්න බෑ. එච්චරට ලොකු වෙලා තියෙනවා. එහෙම මොකද කරන්නේ? ඒක තිබ්බොත් මොකද වෙන්නේ? දේහයට අතිශය හානිකර විය හැකියි. එහෙම වුණොත් කරන්නේ ඒ සෛලේ පිටින්ම එයාට සිග්නල් එකක් යන ඔයා වයසට ගිහිල්ලා මැරිලා යන්න ඉක්මනට කියලා. අර අවුල් තියෙන සෛලෙට අපි කියන අපොප්ටෝසිස් වෙනවා කියලා. ඒ සෛලෙට සොයන්ව වයසට ගිහිල්ලා නිකන් ඉක්මනට ඒ සෛල විනාශ වෙන්න අවශ්‍ය සිග්නල් ඒ සෛලය තුලින්ම නිපදවනවා. හරිද? ඒ සංඥා යයිව සිද්ධ කරන සෛල ඉක්මනින් මේ යනවා. මේව කරන සෛල ඉවත් කරනවා. හරිද? ඒතකොට ඔය විදිහට දේහයේ තියෙන අර ප්‍රවේණික සංයුතිය මේ කියන රෙපෙයාර් මෙකැනිසම්ස් නැත්නම් අපි කිව්වා මොනවද පිළිසකර කිරීමේ යාන්ත්‍රණ. ඒ වගේම මේ ආකාරයට සෛල වයස්ගත වීමට හැරලා ඒ වගේ අර සෛලයක් දැන් අපි හිතමු රෙපෙයාර් කරලවත් DNA රෙපෙයාර් කරලවත් පිළිසකර කිරීමේ ක්‍රියාවට ලක් කරලවත් ඒ සෛලය ගොඩ ගන්න බෑ. එහෙම වුණොත් ඒ සෛලය ඉක්මනින් වයසට යෑම නැත්නම් සෛලය මිය යාමට ලක් කරලා ඒකෙන් ඇති විය හැකි හානිකර තත්ත්වයන් ඉවත් කිරීම සිදු කරනවා. එතකොට අපි DNA ප්‍රතිවර්ත වීම කියන එකේදී කතා කරාට DNA පොලිමරේස් වල ආසන්න වශයෙන් 100%ක්ම මෙයා නිවර්තිව කරනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ආකාරයට යම් යාන්ත්‍රණ ටිකක් හදාගෙන තියෙන්නේ. දේහ සෛල ටික බේර ගන්න සහ තමන්ගේ ප්‍රවේණික සංයුතිය ස්ථාවර තියන්න. ඒ වගේම දැන් මම කතා කරේ ස්වභාවිකව සාමාන්‍ය තත්ත්වයේ ඇත්තේ කිසිදු බාහිර බලපෑමකට ලක් නොවි ඔය ආකාරයට DNA වල වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම යම් බාහිර බලපෑම් ඇති වෙලා ඒක බාහිර බලපෑම භෞතික වෙන්න පුළුවන් රසායනික වෙන්න පුළුවන්. ඒ වගේ භෞතික හෝ රසායනික බාහිර කාරකයක් හින්දා DNA වල වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ගන්නම් අල්ට්‍රාවයලට් නැත්නම් පාරචම්පුල කිරණ. පාරචම්පුල කිරණ ඉස්සර ආදිවායු ගෝලයේ නම් තිබ්බලු. ඒ නිසා තමයි මේ අද තියෙන අණු හැදුනා කියලා කියන්නේ. හරිද? ඒ විකෘති ඇති වෙලා ඒ කියන්නේ ජීවීන් පරිණාමයට ලක් වෙන්න ඒ කාලේ නම් හොඳ ආයුධයක් UV කිරණ. පස්සේ ඕසෝන් නියන හැදුනට පස්සේ UV කිරණ රිපෙලන්ට් වෙන්න ගත්තා. ආයෙ නැවතත් පරාවර්තන වෙලා වායුගෝලයට ගමන් කරන්න ගත්තා. ඊට කලින් මොකද උනේ? UV කිරණ පොළොව මත පතිත වෙද්දී අර තිබ්බ අණු වල DNA විකෘතින් වලට ලක් වෙලා විශාල ප්‍රභේදන ගානක් හැදෙන්න ඒක උදව් වෙලා තියෙනවා. ඔය UV කිරණ. ඔය දැන්නේ ප්‍රශ්න නැහැ කියන්නේ. හැබැයි එහෙම එක UV කිරණ නැත්ද තියෙනවා. යම් මට්ටමකට එනවා. UV කිරණ වලට පුළුවන් DNA වල වෙනස්කම් ඇත්ත. අපි කියන ඒවට ඒ ආකාරයට වෙනස් වීමක් කියන විකෘති කියලා. මේ වෙනස් වීම වලදී උදාහරණයක් තමයි UV වලින් කරන එක
ආසන්නයෙන් අපි හිතමු දැන් DNA දාම එක තනි දාම දෙකේ නෙමෙයි එකම දාමේ තියෙනවා දැන් එනවා දැන් දිත්ත හෙලික්ස් එකක් තියෙනවනේ මෙහෙම මම තිබ්බා කියන්නේ දැන් මෙහෙම තියෙනවා මේ අතර මෙහෙම බන්දර ටිකක් තියෙනවා හයිඩ්‍රජන් බන්දර ඔහොම තියෙනවා කොහොමද තේද්දී එයාගේ දැන් තියෙනවා දැන් තනි එක දාමයක් ගන්න දැන් මේ දාම දෙකේ මම මෙයාව තෝරගන්න දැන් මෙයාම බලන්න ඇඩිනින් ඊට පස්සේ ගුවෙනින් තයිමින් සයිටෝසින් ගුවෙනින් ඇඩිනින් තයිමින් කියලා ඔහොම පහළට තියෙනවා දැන් අතර තිබ්බනේ තයිමින් කියලා දෙන්නේ එකම දාමේ ඒ දැන් අතර මොකද කරන්නේ මෙයා TT ඩයිම එකක් හදනවා TT ඩයිම එකක් කියන්නේ මොකද්ද තයිමින් එකතු ඒක අවයවයක විදිහට තියෙන නියුක්ලියෝටයිඩ්ස් එක මේ දෙක එකතු කරලා ඒක අවයවික දී අවයවිකයක් කරනවා අර අණු දෙක එකතු කරලා දෙකක් කරනවා දැන් මොකද්ද වෙන්නේ දැන් තනියෙන් හිටිය තයිමින් දැන් තනි එකක් හරිද මොනම එක ඩයිම එකක් කරනවා කියන්නේ තනි අණුව දෙකක් තනි අණුවේ දෙක එකතු කරලා අර මොනවද මොනෝසැකරයිඩ් ඩයිසැකරයිඩ් ඒ වගේ තයිමින් මොනෝ තත්ත්වෙන් ඩයිම එකක් හදනවා හැදුවම් පස්සේ මොකද වෙන්නේ එතනදී දැන් ඩයිම එකක් නැති අණු දෙකක් එකට විතරලානේ දැන් DNA ප්‍රතිවල්ත වෙන්න ගියාට මොකද වෙන්නේ එතෙන්ට ප්‍රශ්නයක් දාන්න හිතා ගන්න බෑ එතකොට DNA පොලිමරේස් එක ඉතින් මොකද කරන්නේ ප්‍රෙපෙයාර් කරනවද නැහැ එයා පන්නල යනවා දැන් මොකද වෙන්නේ සම්පූර්ණ සීක්වන්ස් එක වෙනස් වෙනවා අර තිබ්බා රටාව සම්පූර්ණ වෙනස් වෙලා තමයි දැන් බස්මන් පිළිවෙල යන්නේ නේද දැන් වෙනස් වෙනවා විකෘතිය හට ගන්නවා DNA පිළිවෙල වෙනස් වෙනවා අන්නේ පස්සේ මොකද වෙන්නේ මේ කියන පිරිසකර කිරීමේ යාන්ත්‍රණය බහිස් නියුක්ලියස් ක්‍රියාකාරීත්වය ඇත්තේ කඩනවා මැදින් කපලා ඒක එන්ඩෝනියුක්ලියස් තත්ත්වය වගේ කපනවා අර TT ඩාමේ කපලා අයින් කරලා නැවත සකස් කිරීම සිද්ධ කරනවා. ඒතර ඔය ආකාරයට පිරිසකර කිරීම සිද්ධ වෙනවා. ඒතර ඒ කියන කාරණා ටික අවශ්‍ය වෙනවා. ආයේ බාහිර කාරක සහ අභ්‍යන්තරව තමන්ගේ ස්වයං සිද්ධ වෙන යම් DNA ප්‍රතිවාදයේ සිදුවන එක වැරදි නිසා ඒ ප්‍රවේණික සංයුතිය වෙනස් වීම වළක්වා ගන්න. ඔය කියන කාරණා නිසා ඒකෙන් සිද්ධ වේ හැකි විකෘති හට ගැනීම. එතකොට මොනවද විකෘති හට ගැනීම ඊට පස්සේ ඒකෙන් විය හැකි අනිකුත් හානි අර මම කිව්ව සෝපද්‍රව තත්ත්වයට යෑම ඒ වගේ ඒවා නැති කරන්න පුළුවන්. හරිද? ඒකට ওই ටික තමයි මම මුලින්ම කියන්නේ හිටියේ. අපි බලමු මේ රිසෝස් බුක් එකේ මොනවද තියෙන්නේ. DNA පිරිසකර කිරීම හා එහි වැදගත්කම බලන්න. ඇතැම් රසායනික හා භෞතික කාරක මගින් DNA වලට හානි වීම සිදුවේ. ඒවා මගින් DNA දිත්ත හෙලික්සේ වැරදි කැළපීම ඇති කරන අතර ඒවා DNA අනුක්‍රමයේ ස්ථිර වෙනස් වීමකට මඟ පාදනවා. දැන් කතා කරපු ටික තමයි තියෙන්නේ. සෝදුපත් කිරීමේදී හඳුනා නොගත් DNA ප්‍රතිවර්තී දෝෂ මගින්ද මේ සිදුවේ හැකියි. දැන් මම කියවනේ ප්‍රූෆ් රීඩ් කරා කියලා අහුවෙන්නේ. ඒ නිසා මෙහෙම වෙන්නත් පුළුවන්. හරිද? මේ ඒවා විකෘති ලෙස නම් වේ. විකෘතියක් හෝ විකෘති එකතුවක් මගින් සෛලයක් සෝපද්‍රව තත්ත්වයට පත් විය හැකි අතර එහෙතින් පිළිකා ගඩගත හැකියි. ඔය මැලිග්නන්ට් තත්ත්වයට පත් වුණාන් පස්සේ ඒකෙන් පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය සෛල ගොනු ඇති වෙන්න පුළුවන්. අපි හිතමු දැන් සෛලේ දැන් තියෙන DNA වල තියෙන විකෘතියක් නිසා සෛලය වේගෙන් බෙදෙන්න පටන් ගන්නවා. ඒක තුමත් ඊළඟට ඒ බෙදීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වෙනවා. කිසිම දෙයකට නතර කරන්න බෑ.
ඒ විකෘතිය නිසා හටගන්න එක. එහෙම වුණාම මොකද වෙන්නේ? මේක පැලික්ටන් කන්ඩිෂන් එකක්. නැත්තම් පිළිකා තත්ත්වයක් කියලා අපි කියනවා. එමෙන්ම විකෘති නිසා රූපාන්දාශය වෙනස් වේ. ඒවා බොහෝ විට මාරක වන අතර නැතහොත් ආම වශයෙන් අහිතකර රූපාන්දාශය ඇති කරයි. ඔව්. විකෘතියින්ද රූපාන්දාශය වෙනස් වෙනවා. එතකොට රූපාන්දාශයක්ම තමයි පිළිකාව කියන්නේත් එහෙම එකයි. අපිට පේන දෙයක්නේ. එතකොට ඒවා මාරක වන අතර නැතහොත් ආම වශයෙන් අහිතකර රූපාන්දාශය ඇති කරයි. ඔව්. එතකොට ඊට පස්සේ වන් ජම්මාන පෙදෙන සාය තුළ විකෘති හටගතහොත් ඒවා ඊළඟ පරම්පරාවට ආවේනිකත වී ප්‍රචලිතය අතර ප්‍රභේදන හටගන්න. දැන් විකෘති ඊළඟ පරම්පරාවට ජන්මානු හරහාන යන්න ඕන. ජන්මානුව තිබ්බොත් තමයි විකෘතිය ඊළඟ පරම්පරාවට යන්නේ. එහෙනම් මෙන්න මේකෙන් ජන්මානුව ඇති වුණාන් පස්සේ මොකද වෙන්නේ? ඒවා ඊළඟ පරම්පරාවට ගමන් කිරීම සිද්ධ වෙනවා. බලන්න. එබැවින් නියුක්ලියෝටයිඩ් නොගැලපීමක් තිබීමෙන් ද්විත්ව හේලික්සයේ හැඩය වෙනස් විය හැකියි. උදාහරණය තමයි මේකෙන් UV විකිරණ මගින් යාපත තයිමීන් භස්ම දෙකක් සහසංයුජව සම්බන්ධ වීමෙන් DNA අණුවේ හැඩය වෙනස් වෙනවා. මාර කිව්ව එක. හරිද? මේ හේතුව නිසා ප්‍රතිවලිතයෙන් ඇතිවන DNA පිටමක් දෙකෙන් එකක භස්ම අනුක්‍රමයේ ස්ථිරව වෙනස් වීමෙන් විකෘති හටගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. බලන්න. මෙතනින් එනවා UV light එක එනවා. හරිද? UV light එක ඇවිල්ලා හරි. දැන් මෙන්න මෙතෙන්ට වැදුනන් පස්සේ බලන්න මෙතන මේ තයිමින් නැත්නම් සහසංඛ්‍ය බන්ධනයක් හැදෙනවා. අපි මේකට කියනවා TT ඩයිමර් එකක් නැත්නම් තයිමින් ඩයිමර් එකක් කියලා. හරිද? ඒ දෙකක එක. හරිද? ඒතර ඔහොමනම් පස්සේ මේ ගුවැනින් වලින් පස්සේ මේ ඊළඟ ගුවැනින් දක්වා මේ අතර ටික ප්‍රතිවැදීමට ලක් වෙන්නේ නැහැ. එතන මොකද වෙන්නේ? බෂ්මානුකර වෙනස් වෙනවා හින්දා දෝෂ හටගන්න. දැන් බලන්න. සාමාන්‍ය මෙවැනි වෙනස් වූ ස්ථාන DNA පිළිසකර කිරීමේ යන්ත්‍රණයද හඳුනාගෙන ස්ථිරව වීමට පෙර නිවැරදි කිරීමේ විකෘති ක්‍රසීමේ අවධානය මතු කරයි. ඒ කියන්නේ ටක්කාර දැන් එහෙම අඳුරගත්තට පස්සේ අර පිළිසකර කිරීමේ යාන්ත්‍රණය මගින් ඒව ඉවත් කරනවා. නැත්නම් ඒක ප්‍රතිවර්ත වෙලා ඊළඟ පරම්පරාවකට ගියොත් සෑහෙන හානිකර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවදුරටත් බෙදිලා සෛල ගොනු ඇතිවීම වගේ තත්යකට යන්න කලින් මේක නතර කරනවා. DNA පිළිසකර කිරීම ජීවිතේ පැවැත්මට වැදගත් වන අතර ඊට අදාළ එන්සයිම් විශාල සංඛ්‍යාවක් විවිධ ජීවීන් තුළ අන්තර්ගතය. හානි වන DNA දාමල පවතින නොගෙන පෙර නියුක්ලියෝටයිඩ් අනුක්‍රම කපා දමා නව නිවැරදි නියුක්ලියෝටයිඩ් මගින් ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව ඇති එන්සයිම් සතිය. ඒ කියන්නේ දැන් මේ වගේ අර දැන් අපි මේ TT ඩයිම එකක්ම කියලා. දැන් ඔය කියන කොටස දැන් මෙතනින් මෙන්න මෙතනනුයි වගේ කපලා ඔක අයින් කරලා අලුතෙන් ඔතෙන්ට මේ ටයිමින් දෙකක් අර හොඳ දෙකක් හොඳ නියුක්ලියෝටයිඩ් දෙකක් එකතු කරන්න හැකියාව තියෙන එන්සයිම් තියෙනවා. හරිද? නියුක්ලියෝටයිඩ් කැපීම බහිෂ්කාර නියුක්ලියස් එන්සයිම් වගේ සිදු කරන අතර. එතකොට නියුක්ලියස් වලින් තමයි මේ වැඩේ කරන්නේ කැපීම සිද්ධ කරන්නේ. නිවැරදි දාමයේ අච්චුවස් භාවිතා කර හිත සම්පූර්ණ DNA පොලිමරේස් වර්ගයක් මගින් සිදු කරයි. මේ නියුක්ලියෝටයිඩ් බහිෂ්කාර පිළිසකර කිරීමේ සඳහන්. හරිද? එතකොට පොලිමරේස් බන්ධන සෑදී හිත සුත්තමේ ලයිගේස් වලින් කරනවා. මෙන්න මෙහෙම එකක් ඔය කියන්නේ. sorry. හරිද? එතකොට
දැන් මෙතන මේ තියෙන්නේ මේ මෙතන තමයි TT ටයිප් එක වගේ තැන. නේද? මෙතන දැන් භාෂ්මන් පිළිවෙල වෙනස් වීම සිද්ධ වෙලා තියෙනවා. හරිද? ඒතර මේක අඳුර ගන්නවා. අඳුරගෙන ඊට පස්සේ මේ තැන් දෙකකින් මේ කපනවා. හරිද? එතකොට මේ එන්සයිම් එක තමයි අපි අර කතා කරපු නියුක්ලියස් එන්සයිම් එක. මෙයා. හරිද? එහෙනම් නියුක්ලියස් එන්සයිම් එක තමයි මේ කොළ පාටින් වලට පේන්නේ. මෙතන. එතකොට එයා ඇවිල්ලා මෙතන තියෙන කොටසක් කපනවා. ඊට පස්සේ DNA polymerase වලින් හරිද? DNA polymerase ඇවිල්ලා මෙතන අර මේ අයින් කරපු DNA නියුක්ලියෝටයිඩ් වෙනුවට ඊට අදාළ නිවැරදි නියුක්ලියෝටයිඩ් ටික එකතු කරනවා මෙතන. හරිද? එතකොට අර නැති වෙච්ච ඉවත් වෙච්ච ඒවට හරියන්නේ මෙතනට එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මේ මෙතන හිඩස් තියෙනවා. දැන් මේව සම්බන්ධ වුණාට පස්සේ මේව අතර අනේවට මොකද වෙන්නේ? DNA ligase වලින් සීල් කරනවා. සම්පූර්ණ අර දිත්තේ හෙලික්ස් නැවත ඇති කිරීම සඳහා. හරි. ඒතර ওই ටික තමයි තියෙන්නේ. හරි. බලන්න මෙතන ඉස්සෙල්ලම අවුලක් තිබ්බා. DNA නියුක්ලියස් එන්සයිම් එයාව කපලා දැම්මා. DNA polymerase ආවා එකතු කරා. නියුක්ලියෝටයිඩ් ligase DNA ligase ආවා. ඒක අර සම්බන්ධ කරලා කොටස් ටික ඒ වැඩේ ඉවර කරනවා. හරි. ඔය ටික තමයි තියෙන්නේ. කොට හරි. ඔය විදිහට තමයි මේ වැඩේ යන්නේ. ඒක තමයි මේ මෙතන කියන්නේ බලන්න. හානි වන DNA දාමවල පවතින නොකෙලපෙන නියුක්ලියෝටයිඩ් අනුක්‍රම කපා දමා නව නිවැරදි නියුක්ලියෝටයිඩ් මගින් ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව ඇතැම් එන්සයිම් සතිය නියුක්ලියෝටයිඩ් කැපීම නියුක්ලියස් එන්සයිම් මගින් සිදු කරනවා. අපි දැක්කා නියුක්ලියස් එන්සයිම් මේ වැඩේ කරනවා. ඊට පස්සේ නිවැරදි දාමයේ අච්චුව භාවිත නිවැරදි දාමයේ අච්චුව ලෙස භාවිත කර හිතස් සම්පූර්ණ DNA polymerase මාර්ගය. එකක් තිබ්බනේ අර කහ පාට වගේ. ඊට පස්සේ මේ නියුක්ලියෝටයිඩ් බහිෂ්කාර පිරිසකර කිරීම නිසා හඳුන්වනු ලැබේ. ෆොස්ෆොඩයිස්ටර් බන්ධන සාධනමින් හිතස් මුද්‍රා තැබීම ලයිගීස් මගින් සිද්ධ කරනවා. හරි. ඒකට ඒ ටික තමයි මේ මෙතන රූප සටහනේ තියෙන්නේ. ඒකට මෙහෙම ප්‍රශ්නයක් තිබ්බා. නියුක්ලියස් ආවා. ඒකෙන් කැපුවා. පොලිමරේස් ආවා. එකතු කරා. මේ හිතස් වාර දැම්ම ඉන්නේ ලයිගීස්. හරිනේ. එතකොට ওই ටික තමයි ඒකට අදාළව කතා කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ඊළඟට කතා කරන්න තියෙන්නේ තව අමුතු මාතෘකාවක් අලුත් කොටසක්. මේකට අදාළව අමුත් කියන දෙයක් රූප සටහන වර්ගකට තියාගන්න මේක ওই විදිහට තමයි ස්ටෙප්ස් යන්නේ. බහිෂ්කාර පිරිසකර කිරීම නියුක්ලියෝටයිඩ් එක්සිෂන් රැකියාව. ඊට පස්සේ අපිට තියෙන ජාන සහ ඒවා ක්‍රියා කරන ආකාරය කියන එක කටේ මට චුට්ටක් විනාඩියක් දෙන්න මම එතනින් එන්න. හරි. මේ බලන්නකො. බලන්න. සියොනස්ටිකයාගේ වර්ණ දේහ තීකුණ දෛහික සහිතව යුගල් වශයෙන් පවතින අතර ඒ නිසා ජානද යුගල් ලෙස පවතී. දැන් මෙහෙමනේ. ඔය වර්ණ දේහ කට්ටලයක් අපි ගත්තොත් වර්ණ දේහ කට්ටලයක් කියන්නේ මොකද්ද? දැන් සටහනක් කොලයක් ගන්නකොට. හරිද? දැන් මෙන්න මේව කතාවක් කියන්නේ. දැන් දීකුණ සෛලයක් හැදෙන්නේ කොහොමද?
ජන්මානු එකතු වෙලානේ. හරිද? ඒ ජන්මානු කියලා ගත්තාම මොනවද තියෙන්නේ? ශුක්‍රාණු තියෙනවා. ඩිම්බ තියෙනවා. මේ ශුක්‍රාණු ගත්තාම අපි කියන n මේකත් n කියන්නේ ඒ කියන්නේ මොනවද තියෙන්නේ? ශුක්‍ර හරිද? එතකොට මේ n කියලා කියන්නේ මොකද්ද? ඒකකුණයි කියන්නේ. දැන් ජම්මාණු දෙක ඒකකුණයි. දැන් මේ දෙන්න එකතු වුණාම හැදෙනවා මොකද්ද? යුක්තාණු. මේක එතකොට මොන ගුණයිද? මේක දී ගුණ දෙකයි. එතකොට මේ දෙකයි n එක්කෙනා එන් තමයි අපි දන්නවා දෛහික සෛල හැදෙන්නේ. එතකොට මෙතෙන්දි වෙන්නේ මොන විභාජනයද? මේක අණුනනේ. හරිද? අණුන විභාජනය තමයි බෙදෙන්නේ. එතකොට මේ දෛහික සෛල වල තියෙන මොන එන්ද? දෙකයි n. එතකොට මේ ඩිම්බෙන් එන වර්ධයේ කට්ටලයක් මෙයාගෙන් එන වර්ධයේ කට්ටලයක්. හරිද? එතකොට මේ දෛහික සෛල තියෙන මේ වර්ධයේ කට්ටල දෙකම. එතකොට මේ එකක තියෙනවා මෙයාගේ ඩිම්බෙත් මේ n කියන එකක් සමානව 23ක් තියෙනවා වර්ණ දෙක. එතකොට මේ දෙකයින් තත්ත්වයේදී කීයක් වෙනවද? 46ක් තියෙනවා. හරිද? එතකොට මේ අම්මා කෙනේ තාත්තා කෙනේ මේ වර්ණ දෙක 23 අර දෛහික වර්ණ දෙක ටික නම් සමජාත වර්ණ දෙක එකම වගේ ඒවා. හරිද? එකම වගේ ඒවා ඇලීල එහෙම වෙනස් වෙලා නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල වෙනස් වෙලා තියෙන්න පුළුවන්. නමුත් සමාන පතවල. දැන් මෙහෙම සමජාත වර්ණ දෙක කියන්නේ ඒවා එකට තමයි. දැන් මේ දෙන්නගේ වෙන වෙනම සෙට් වුණාන් පස්සේ යුක්තාණු හැදුනාම අර එයාට ගැළපෙන කෙනත් එක්ක එකතු වෙනවා. එතකොට මේ වගේ මම දල වශයෙන් යන්දොත් සර් කැමරාව ඕෆ් කරලා තියෙනවා. සෝරි. හරි නේද? හරි සර් හරි. හරි නේද? හරි. බලන්න මම කියන්න දැන් ජන්මාණු කියලා ගත්තාම ශුක්‍රාණු සහ ඩිම්බ කියලා දෙකක් තියෙනවා. මේ හැම එකෙම තියෙන n සහ n නැත්තම් ඒක ගුණ දෙන්නෙක්නේ. එතකොට මේ හැම එකෙම තියෙන n කියන්නේ අපි දන්නවා වර්ණ දෙක 23ක් තියෙනවා මානව දෛහික සෛලයක නැත්නම් ජන්මාණුක ලිංගික සෛලයක. හරිද? ශුක්‍රාණු කහ ඩිම්බේ. එතකොට මේ දෙන එකතු වුණාම වර්ණ දෙක 47 තියෙන මේ යුක්තාණු හැදුනන් පස්සේ එතන දෙකයි n ඒක අණුවෙන් බෙදලා තමයි දෛහික සෛල ටික හැදෙන්නේ. ඒ වගේ දෙකයි n නැත්නම් මේ වර්ණ දෙක කටල දෙකම තියෙනවා. එතකොට මම දැන් අඳින්නේ දැන් මේ විදියට තියෙන දැන් මේ වර්ණ දෙක කට්ටල දෙකක් එනවනේ ශුක්‍රාණුවෙන් සහ ඩිම්බේ. එතන මේ දෙකේම තියෙන එකම වගේ වර්ණ දෙක. ඒගොල්ලෝ එකට එකතු වෙනවා. ඒවට අපි කියන සමජාත වර්ණ දෙක කියලා. මේ එකට එකතු වීමට අපි කියන සමජාත වර්ණ දෙක යුගලනය කියලා. හරිද? ඊට පස්සේ දැන් මේ විදියට ඔය විදියට අපි හිතමු දල වශයෙන් මේක එකතු වෙනවා කියලා. හරිද? ඔය වගේ වර්ණ දෙකක් තියෙනවා. දැන් මේකේ මම ඇන්දොත් මෙහෙම සමාන්තර ඉරක් එතකොට මෙන්න මේ සමාන්තර ඉරේදී අහුවෙන්නේ එකම ඡානයේ ඇලීල දෙකක්. හරිද? එකම ඡානයේ ඇලීල දෙකක් තමයි ඔය සමාන්තර ඉරෙන් අහුවෙන්නේ. මේ වර්ණ දෙක දෙකේ. හරිද? ඒ නිසා මේ දෙන්න ගොඩක් දුරට සමානයි කියලා කියන්නේ. ඡාන අතින් සමානයි. හැබැයි දැන් මෙයාගේ තියෙන කැපිටල් A වෙන්න පුළුවන් මේ පැත්තේ මේ පොයින්ට් එක මෙයාගේ තියෙන්න පුළුවන් සිම්පල් A.
හරි දෙන්නම එකම ඇලීලේ එකම ජානේ ඇලීල දෙක. ඒතර ඔය කියන සංකල්පය තමයි යන්නේ. හරි. අපි ආ රිසෝස් බුක් එකට සුවනෂ්ටිකගේ වනදේහ දීගුණ දෛහික සෛල තුළ යුගල් වශයෙන් පවතින අතර ඒ නිසා ජාන්ත යුගල් ලෙස පවතී. හරිද? ඊට පස්සේ කියනවා මව්පිය දෙදෙනාගෙන් පැමිණෙන වර්ණදේහි යුගලක සමාන ජාන අඩංගු වන අතර ඒවා සමාන ජාත වර්ණදේහ ලෙස ඇඳේ. හරිද? සමාන ජාන අඩංගු වෙන වර්ණදේහ දෙකක් දෙන්නගෙන් එනවා. ඒ දෙන්නට අපි කියන සමජාත වර්ණදේහ කියලා. ඒ දෙක තමයි මම අර ඇඳලා පෙන්නන්නේ සහ එහෙම එකතු වීමට අපි කියන සමජාත වර්ණදේහ යුගල වීමක් කියලා. සාමාන්‍යයෙන් ප්‍රාග්නස්ටිකයන් එක් සෛලය තුළ එක් වර්ණදේහ පැකින් ඇති. එයාලගේ තියෙන මොකක්ද අර නියුක්ලියෝ ඊඩියා කියන ප්‍රදේශයේ තියෙන අර තනි වෘත්තාකාර DNA අණු විතරනේ. ඒ නිසා ඒක පුරුණ ලෙස සැලකිය හැකියි. ජානයක් වර්ණදේහ මත පිහිටා ඇති ස්ථානයේ ජානපතයයි. දැන් අපි මේ වගේ මෙන්න මේ වගේ වර්ණදේහ ඇස්තරකුවොත් ඒක මම මෙහෙම සමාන්තරයක් ඇන්දොත් මෙන්න මෙතන තමයි ඒ අදාළ යම් ජානයකට අදාළ ජානපතය. හරි. ඒතර ඕක හැමතිස්සෙම මොන සෛලක මේ ජානේ මේ වර්ණදේහ තිබ්බත් ඒ ජානේ තියෙන ওই වර්ණදේහි ඒ ස්ථානෙට තමයි. කොහෙවත් වෙන තැන් වල තියෙන්නේ නැහැ. හරිද? වෙනස් වර්ණදේහ මත එකම ජානපතයක පිහිට ඇති ජානයක වෙනස් විකල්ප ස්වරූප ජානේ ඇලීල නම් වේ. ඒ කියන්නේ අර සමජාත වර්ණදේහ දෙක ආවන් පස්සේ හරිද? සමජාත වර්ණදේහ යුගලයිනේ උනම් පස්සේ මෙහෙම සමාන්තරයක් ගැහුවාම ඔන්නේ සමාන්තරයේ තියෙන එකම ජානේ ඇලී. මේ පැත්ත කැපිටල් A තියෙන්න පුළුවන් මේ පැත්ත සිම්පල් A තියෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රාග්නස්ටිකයන්ගේ ජාන වලයාකාර DNA අණුවේ පතවල විභින්න DNA ඛණ්ඩ ලෙස තැන්පත් වී ඇත. හරිද? එයාලගේ තියෙන්නේ තනි වලයාකාර නැත්නම් වෘත්තාකාර DNA අණුව. හරිද? ඒතර ඒකේ ඔය කියන විභින්න ආකාර තැනින් තැනට ඒක යම් පිළිවෙලක් සහිතව ඒක තියෙනවා. හරිද? එතකොට ජෛව රසායනික මාර්ගයක පියවර ගණනාවක් ඇති අතර එක් පියවර ජානයක් මගින් පාලනය වේ. අපි දන්නවා සෛලයක තියෙන ජෛවීය ක්‍රියාවක්. ඒවා කොටස් වලට කඩලා තමයි සිද්ධ වෙන්නේ. ඒකට හේතුව ඒකෙන් අර ශක්ති හානි වීම අවම කිරීම සිද්ධ වෙනවා. හරිද? දැන් එක පාරටම තනි පියවරකින් යම් ප්‍රතික්‍රියා සිද්ධ කරනවට වැඩිය එන්සයිම් උත්ප්‍රේරණය යටතේ යම් ශක්ති යම් ක්‍රියාවලිය සිදු කිරීමේදී සිදුවන ශක්ති හානිය අඩුයි. ඒ නිසා මේක පියවරයන් කිහිපයකට කඩලා තමයි සිද්ධ කරන්නේ. හරිද? එතකොට මේ හැම පියවරක්ම යාමනය නැත්තම් පාලනය කිරීම නැත්තම් උත්ප්‍රේරණය කිරීම සිදු කරන්නේ එන්සයිම්. එතකොට ඒ කියන කාරණේ තමයි තියෙන්නේ මේ ජෛව රසායනික මාර්ගයේ පියවර ගණනාවක් ඇති අතර එක් පියවර ජානයක් වගේ පාලනය වෙනවා. හරිද? දැන් උදාහරණයක් විදිහට මම විතර ගන්න එක ග්ලයිකොලිසිස්. ග්ලයිකොලිසිස් පියවර කීපයක් තියෙනවානේ. එතකොට ග්ලයිකොලිසිස් ග්ලූකෝස් වලින් ග්ලූකෝස් 6 ෆොස්ෆේට් ඇදලා ග්ලූකෝස් 6 ෆොස්ෆේට් වලින් ෆ්‍රුක්ටෝස් 6 ෆොස්ෆේට් ඇදලා ඊට පස්සේ ෆ්‍රුක්ටෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රුක්ටෝස් 1 20 ෆොස්ෆේට් වෙලා ඒක ඊට පස්සේ කැලේ දෙකකට හැදිලා ග්ලිසරෝල් එකයි ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් කියලා දෙන්නෙක් ඇදලා ඊට පස්සේ ඒක 1 3 20 ෆොස්ෆෝග්ලිසරේට් වෙලා 3 ෆොස්ෆෝග්ලිසරේට් වෙලා ඊට පස්සේ ෆොස්ෆීනෝ පයිරේට් වෙලා පයිරේට් වෙනවා ওই ටික වෙනවනේ. දැන් මම ඔය ගොඩාක් කියාගෙන කියන්නේ. ඔයාලට ඔය ටික ඕනේ නැහැ. නමුත් මතක තියාගන්න ඕන දේ දැන් හැම පියවරක්ම එන්සයිමයක් වගේ පාලනය වෙනවා. එන්සයිම කියන ඒවා කේතේ සපයන්නේ නැත්නම් මේ ප්‍රෝටීනේ සංශ්ලේෂණය කරන්න දායක වෙන්නේ ජානය. ඒ ජානය මගින් තමයි මේ සම්පූර්ණ පියවර පාලනය කරන්නේ. එක් පියවර අර විදිහට ජානයක් මගින් තමයි එතකොට පාලනය වෙලා තියෙන්නේ. හරිද? එතකොට බලන්න සුනෂ්ටිකේ බලන්න ජෛව රසායනික මාර්ගයේ පෙරේක ජානය මගින් පාලනය වේ. ඉන්සාර කිසියම් රූපන් දාශ පාලනයට ජාන රැසක් දායක වේ. එතකොට අපි මේ යම් එක පියවරක්ින්ම සම්පූර්ණ වැඩේ සිද්ධ වෙනවා කියන එක කියන්න බෑ. ඒකෙදි වෙන්නේ අර වගේ පියවර ගණනාවක් කියලා තමයි යම් කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒක තමයි රූපාන්තරශක් විදියට
අපිට දකින්න පුළුවන්. ඊළඟට සූනෂ්ටිකයන්ගේ ඒ ජාන වර්ණ දෙක කීපයක් අතරේ විසිර ඇති අතර අය අපේ වර්ණ දෙක ගොඩක් තියෙනවා. අපේ වර්ණ දෙක කීයක් 36ක් තියෙනවානේ. ඒතර ඒවා ඔක්කොගෙන් විසිරලා තමයි ජාන ටිකද. හැබැයි ප්‍රාග්නස්ටික මොකද වෙන්නේ? ඒවා වර්ණ දෙක එකම ප්‍රදේශයක එකක් පස්පස් එකක් සමූහ ප්‍රපෝලිස් 107. ඒ කියන්නේ ඒවයි අර එක පිළිවෙලටම තියෙනවා. එකක් ඉවරනාම තව පොට්ටක් එහෙම ඉතුරු වෙලා ගැප් තිබිලා එහෙම නැහැ. එක දිගට තියෙනවා. සම්පූර්ණ කොටසක්. හරිද? එතකොට ජානයක් තියෙනවා. ආය ජානයක් තියෙනවා. ආය ජානයක් තියෙනවා. එහෙම එහෙම තමයි යන්නේ. හරිද? එතකොට අර අතරමැද වෙන මොනවා හරි ඉතුරු වෙලා එහෙම මොකුත් නැහැ. හරි. ඊට පස්සේ ඊළඟට පොකුරු ලෙස ඇකසිය ඇති ඊළඟට කෙරේ සමූහ තනි පාලක ප්‍රදේශයක් මගින් එක්ව ප්‍රකාශනය වන අතර එක mRNA අණුවක් බවට ප්‍රතිරේඛන ගත වේ. හරිද? දැන් ඒවා තනි ඒ සමූහ තනි පාලක ප්‍රදේශයක් මගින් එක්ව ප්‍රකාශනය වෙනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිතුවොත් දැන් එක ජානයකින් එක පොලිපෙප්ටයිඩයයි කියලා. අර එහෙම එකක් මේ මෙතන වෙන්නේ. මෙතන දැන් mRNA පිටපතක් හැදෙනවා. ඒ mRNA පිටපතෙන් ජාන කිහිපයක් එකට හැදෙනවා. ඒ වගේ එකක් තමයි වෙන්නේ දැන්. DNA අණුවක් මෙහෙම තිබ්බා කියමුකෝ. දැන් DNA අණුව මෙහෙම මෙහෙම තියෙනවා හරි. ඔහොම තිබ්බා කියමුකෝ. දැන් මේකේ දැන් මෙහෙම කොටසක තමයි මේ කියන කොටස් තියෙන්නේ. දැන් මේකෙන් හදාගත්ත කියමුකෝ mRNA එක පිටපත් කරලා. එතකොට මේ mRNA එකෙන් තනි පොලිපෙප්ටයිඩයක් නෙමෙයි හැදෙන්නේ. ඒකෙන් ප්‍රෝටීන් නැත්තම් එන්සයිම් හරි මොනවා හරි ඔය පොලිපෙප්ටයිඩ් කීපයකටම හේතු තියෙන mRNA එකක් තමයි හැදෙන්නේ. හරි. එතකොට අන්න ඒක තමයි මේක කියන්නේ. එකම ප්‍රදේශයක එක පසුපස එක සමූහ පොකුරස ඇති. ඒ සමූහ තනි පාලක ප්‍රදේශයක් මකින් එක්ව ප්‍රකාශන වන අතර mRNA එක mRNA අණුව බවට පරිලේඛනගත වේ. ඒ mRNA අණු වෙනස් පොලිපෙප්ටයිඩ් කිහිපයක් බවට පත් වෙනවා. හරිද? ඔය කියන කතාව තමයි මේ කියන්නේ. දැන් බලන්න. ප්‍රාග්නස්ටිකන්ගේ මේ සංවිධානය වූ ජාන සමූහය ඔපෙරෝන ලෙස හැඳින්වේ. හරිද? මම රූපයක් දාන්න. ඒක මෙන්න මෙහෙම එකක්. හරිද? එතකොට ඔන්න ඔපෙරෝනයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. හරිද? ඔන්න ඔය ටික වගේ තමයි ඒකට අදාළ කොටස. හරිද? දැන් බලන්න. ඒකේ තියෙනවා මෙන්න මේක තමයි ඔපෙරෝන. හරිද? ඒතර ඔපෙරෝනට අයිති වෙනවා. මේ ප්‍රොමෝටර් එකක් තියෙනවා, ඔපරේටර් එකක් තියෙනවා, පේනවා ඇතිනේ. ප්‍රොමෝටර් එකක්, ඔපරේටර් එකක්. ඒ වගේම මේ තියෙනවා ජාන 1 2 3 4ක් තියෙන ABCD කියලා ජාන හතරක්. එතකොට ඒ සියල්ලකින්ම හැදෙන්නේ මොකද්ද? තනි mRNA අණුවක් හැදෙන්නේ. ඒ හැබැයි තනි mRNA හැදුවට මේ A කියන ජානයට අදාළ ප්‍රෝටීනය B වලට අදාළව තව ප්‍රෝටීනයක් C වලට අදාළ තව ප්‍රෝටීනයක් D වලට අදාළ තව ප්‍රෝටීනයක් හැදෙනවා. තනි mRNA අණුව. එතකොට මේකෙන සම්පූර්ණ කොටසෙන්ම එක mRNA අණුවයි හැදෙන්නේ. හරිද? එතකොට බලන්න එක් කියනවා ප්‍රාග්නස්ටික වර්ණ දෙහි සියලුම වර්ණ දෙහි සියලු DNA කන්ට ක්‍රියාකාරී වේ. ඒක වැදගත්. හරිද? mRNA බවට පිටපත් වේ. පාලන ප්‍රදේශයේ ලෙස ක්‍රියා කරයි. සූනෂ්ටිකයන්ගේ DNA විශාල අනුපාතයකට හඳුනාගත හැකි කෘත්‍යයක් නැත. ඒ කියන්නේ ඒවා ජාන තියෙන්නේ තැනින් තැන. අර අනිත් සෑහෙන දේවල් ගැජමැටික් දාලා හදාගෙන තියෙන ඒ ජාන ටික පරිස්සම් කරගන්න ඒ වගේ දේවල්ට අන්තර් ජාන ප්‍රදේශ තමයි වැඩිපුර තියෙන්නේ. හරිද? ජාන අතර පිහිටි එබඳු DNA කණ්ඩ අන්තර්ජාන DNA ලෙස හැඳින්වේ. හරිද? එතකොට ඒක වැදගත්. එතකොට set of genes translated to control නෑ අන්තර්ජාන කලාප. ඉන්ටර්ජෙනික් කලාපයක් කියන ජාන අතර පිහිටා ඇති DNA අනුක්‍රමයකි. අන්තර්ජාන කලාපය යනු කේතනය නොකරන ලද DNA වල උපකුලකයකි. ඇතැම් විට සමහර අන්තර්ජානමය DNA අසල ඇති ජාන පාලනය කිරීමට ක්‍රියා කරයි. ඒ කියන්නේ එයාලා මේ
කේතයේ සපේන ඒවත් තියෙන නැති ඒවත් තියෙන. ඒ කියන්නේ ජාන කියන සංකල්පේ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් තියෙනවා. ඒ අතර ගොඩාක් වැඩිපුර තියෙන්නේ මොනවද? මේ ඉන්ටර්ජෙනික් කලාප නැත්නම් අන්තර්ජාන කලාප. ඒ වගේ නිශ්චිත කෘත්‍යයක් නෑ අර කේතනය කිරීමක් එහෙම නැත්නම් අර ප්‍රෝටීන් සංශ්ලේෂණයට සිග්නල් දෙන එකක් mRNA බවට පිටපත් තියෙන ඒ වගේ ඒවා වෙන්නේ නැහැ. හරිද? එතකොට ඊළඟට අන්තිමට කියන නමුත් බොහෝ ඒවාට දැනට දන්නා ක්‍රියාකාරීත්වයක් නැත. ඒ කියන්නේ යාලට වෙනම කෘත්‍යයක් පැහැදිලි කෘත්‍යයක් නැහැ කියලා කියන්නේ. ඊළඟට බලන්න මේ කියනවා හරිද? එතකොට බලන්න කියනවා ජාන අතර පිට මේ වාක්‍ය හොඳට මතක තියාගන්න. මේ කොටස. ජාන අතර පිහිටි එපඳු DNA කණ්ඩ අන්තර්ජාන කලාප. හරි. ඒ කියන්නේ කේත සැපීමක් කරන්නේ නැහැ. ප්‍රෝටීන් සංශ්ලේෂණයට mRNA පිටපත් හතර මේ වගේ වැඩ කරන්නේ නැහැ. හරිද? ඒ වගේම මෙන්න මේකත් බලා ගන්න. මේ කොටස. මේක වෙනම කතාවක් කියන්නේ. හරිද? ඒක කියනවා මෙහෙම එකක්. බලන්න. ජාන තුල පිහිටි සමහර DNA අනුක්‍රම ප්‍රතිලේඛන ගත වුවද පොලිපෙප්ටයිඩ් ඒ බවට පරිවර්තනය නොවේ. ඒ කියන්නේ අර සමහර DNA අණු වලින් ඒ තියෙන කොපි එක ගන්නවා. ඒ කියන්නේ ජානයක් විදියට ප්‍රතිලේඛන ගත වෙනවා. mRNA පිටපතක් බවට පත් වෙනවා. හරිද? ඒන අදහස් වන්නේ ජාන පිටපතක කේතනය වන අනුක්‍රම මගින් නිර්කේත අනුක්‍රමද ඇති බව. ජානයක තුළ ඇති නිර්කේත අනුක්‍රම ඉන්ට්‍රෝන් ලෙසද පොලිපෙප්ටයිඩ් සඳහා කේත සපයන අනුක්‍රම එක්සෝන් ලෙස හැදින්නේ. මෙන්න මෙහෙම එකක් අපි කතා කරොත් හරිද? මේ මෙතන හරි. මෙතන කොහොමද? තියෙන හරි. දැන් බලන්න. දැන් මේ පළවෙනි එකේ තියෙන මොකද මේ free mRNA කියන්නේ. ඒ කියන්නේ දැන් DNA mRNA පිටපත් හදා ගන්නවා ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ආරම්භයේදී ඔය ප්‍රවේණික තොරතුරු ගේන්නේ එයා තමයි සයිටෝප්ලාස්මයට. ප්‍රෝටීනයක් සංශ්ලේෂණය කරන්නේ. එතකොට එයා ජානයක පිටපතක් අරන් එනවා. හරිද? ජානයක තියෙන තොරතුරු ටික කොපි කරගන්න. හැබැයි ජානයේ තියෙනට අදාළව තියෙන නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලේ එයාලා කොපි කරගන්න එකේ තියෙනවා මෙන්න මේ වගේ කේත සපයන්නේ නැති කොටස්. ඒවට තමයි අපි කියන්නේ මොනවා කියලාද? ඉන්ට්‍රෝන් කියලා. හරිද? ඒ වගේම කේත සපයන කට්ටිය ඉන්නවා. එයාලට අපි කියනවා එක්සෝන කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ අර ඉන්ට්‍රෝන් ටික කපලා දාලා මේ අර වැඩකට තියෙන එක්සෝන ටික විතරක් අරගෙන සයිටෝප්ලාස්මයට යවනවා. දැන් මේ මෙතන කියලා තියෙන ඔය කතාව. ජාන තුල පිහිටි සමහර DNA අනුක්‍රම ප්‍රතිලේඛන ගත වුවද
පොලිපෙප්ටයිඩ් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. හරිද? ඒ අදහස් වන්නේ ජාන පිටපතක කේතනය වන අනුක්‍රමයෙන්ම නිර්කේත අනුක්‍රම ද ඇති බව ජානය තුළ ඇති නිර්කේත අනුක්‍රම ඉන්ට්‍රෝන ලෙසද පොලිපෙප්ටයිඩ් සඳහා කේත සපයන අනුක්‍රම එක්සෝන ලෙසද හැඳින්වේ. ඒ අනුව සූනෂ්ඨක ප්‍රතිලේඛය කියන්නේ ජාන පිටපත ඉන්ට්‍රෝන මෙම එක්සෝනද ඇත. දැන් මේ තියෙන්නේ එහෙම එකක්. ඉතින් මේ උඩ එක තමයි ප්‍රතිලේඛය. දැන් මේක තමයි ප්‍රතිලේඛය. ඒකේ ඉන්ට්‍රෝනක් තියෙන එක්සෝනක් තියෙන. ඊට පස්සේ කියනවා ප්‍රතිලේඛයේ අනු ප්‍රී-mRNA වන අතර එය සැකසීමට ලක් වී ඉන්ට්‍රෝන ඉවත් කර එක්සෝන යා කර mRNA බෙදා ගන්න. දැන් මේ තියෙන්නේ ඒක. දැන් මේකනේ ප්‍රී-mRNA කියන්නේ. හරිද? මෙයානේ ඔය කියන්නේ කියන. හරිද? දැන් ප්‍රී-mRNA තමයි ඔය කියන ප්‍රතිලේඛය. හරිද? ප්‍රතිලේඛය ඒක තමයි හැදෙන්නේ ඉස්සෙල්ලා. ඒතර ප්‍රතිලේඛය එකේ පස්සේ එක මෙන්න මේ කියන කැපීම වලට ලක් කරලා වෙනස් කිරීම වලට ලක් කරලා මෙන්න මේක හදා ගන්න. හරිද? ඒක තමයි කියන්නේ. ඉන්ට්‍රෝන ඉවත් කරලා එක්සෝන විතරක් තියාගන්න. හරිද? ඒක තමයි කියන්නේ. ඒ සැකසීමට ලක් වෙයි. ඒදී ඉන්ට්‍රෝන ඉවත් කර එක්සෝන යා කර mRNA නිපදවා ගන්න. හරිද? ඊට පස්සේ ඔය කියන කාරණය තමයි තියෙන්නේ. ඒකට ඒක තමයි ඔය කියන මේ ඔපෙරෝන සහ කියන කාරණා ටික. හරිද? ඊට පස්සේ තියෙන ආවේනී වර්ණතේවාදයේ ඥාන ප්‍රකාශය. කියන කාරණා ටික පොඩි බ්‍රේක් එකක් ගමු. විනාඩි 5කින් එන්නකෝ. ඊට පස්සේ මෙතන ඉඳලා කතා කරමු.